නමෝ තත් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉච්ඡේව මච්ඡන්ත නමස්සනියං නමස්සමානෝ රතනත්ත යං පුඤ්ඤාභිසන්දං විපුලං අලත්තං තත්තානුභාවේන අතන්තරායෝති. සද්ධාවන්ත පින්නත්නි, අපි අදත් බලාපොරොත්තු වෙන්නේ විසුද්ධි මාර්ගයේ සම්බන්ධ සාකච්ඡාවයි. විසුද්ධි මාර්ගය කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ විනය පිටකේ, සූත්‍ර පිටකේ, අභිධර්ම පිටකේ කියන තුන් පිටකේටම තියෙන අට කතාවක් වගේ කරුණු පැහැදිලි කරන වටිනා ග්‍රන්ථයක්. ඉතින් මේ විසුද්ධි මාර්ගයේ කෙනෙකුට දැනීමක් තියෙනවා නම් ත්‍රිපිටකයේම කරුණු හුඟක් දැනගත්තා වෙනවා. ඉතින් අන්නේ සීල සම්පත්තිය පුරන භික්ෂූන් වහන්සේලාට ගුරුත්ව පින්නතුන්ටත් මේ හුඟක් කරුණු ගන්න තියෙනවා. සාමේ ගිහි පැවිදි කාටත් බුද්ධ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ වදාළ සීල සමාධි ප්‍රඥා දියුණු කරන්න හොඳ මඟක් විසුද්ධි මාර්ගයෙන් පෙන්වු කරන්නේ. මේ ග්‍රන්ථයේ පිළිමද අපි දැන් වාර කීපයක් සාකච්ඡා කළා. අදත් තියෙනවා. දැන් පොත් තියෙන පින්නතුන් පොත පෙරලා ගන්න ඕන. 43 වෙනි පිටුවේ ඉඳන්යි අද සාකච්ඡාව තියෙන්නේ. ඒ තියෙනවා සාමාන්ත ජප්පන කුහන වස්තුව කියලා. සාමාන්ත කියන්නේ ලංකොට තමන්ගේ නැති ගුණ තියෙන බව අඟවමින් ඒහා සමාන බව ජප්පන කතා කරන කුහනාව කියලා කියන්නේ අනුන් රැවටීමක්. අනේවා පිළිබඳ විස්තරයක් අද තියෙනවා. දැන් අපි මේ පිළිබඳ සාකච්ඡා කරමු. එතකොට 43 වෙනි පිටුවේ 2 සාමන්ත ජප්පන කුහනාව කියන තැනට පටන් ගමු. දැන් මේ විදිහට තියෙන්නේ පාපෙච්චෝ භික්ෂුවක් තමන් කෙරෙහි නැති උතුරු මිනිස් නම් ගුණ අතිශය කොට දක්වන කතායෙන් ජනයා විස්මයපත් කොට පත් කෙරේ නම් එය සාමන්ත ජප්පන කුහනවත් වේ දත යුතුය. උතුරු මිනිස් නම් ගුණ නම් ඥාන මාර්ග ඵල. මේ කියන්නේ තමන් ළඟ ඥාන, පළවෙනි ඥාන, දෙවෙනි ඥාන, තුන්වෙනි ඥාන, හතරවෙනි ඥාන මේ විදිහට හතරක් තියෙනවා. ඒවා තමන් ළඟ තියෙනවාය. ඊටත් වඩා ලෝකෝත්තර ධර්මයන් කියනකොට මාර්ග ඥාන, ඵලඥාන තමන් ළඟ තියෙනවාය කියන බව අඟවමින් මහජනයා මුලා කරන ගතියක්. ඒකට කුහක වස්තුවක් කියන අනුන් රැවටීමේ වස්තුවක්. දැන් ඒක පාලියෙන් තියෙනවා. සූත්‍රයේ හැටියට ඒ කුහන වස්තු අනුන් රැවටන කාරණා පාලියෙන් තියෙන. අපි පාලිය කියවන්නේ සිංහලෙන් පමණක් තියෙන ටික අපි 44 වෙනි පිටුවේ මෙහි සංක්ෂිප්ත භාවය මෙසේ කියන තැන ඉඳලා කියවමු. සාමන්ත ජප්පන කුහන වස්තුව කවරේ ලියත් මේ සසුන්මන් ඉච්ඡායෙන් මඩනා ලද බුහුමන් ලබනු කැමැති පාපෙච්ච වූ භික්ෂුවෙක් මෙසේ කතා කළ කල්හි මට මහජනයා බුහුමන් කරති. එතකොට සසුන්ගතව පැවිද්දාගෙන මේ කියන්නේ. ඉච්ඡාවෙන් කියන්නේ මඩනා ලද දාභ කීර්ති බලාපොරොත්තුෙන් අනුන් රවටන අදහසෙන් ඒ බුහුමන් බලාපොරොත්තුෙන් මේ විදිහට කතා කරනවා. යමෙක් මේ නිසා
සිවුරු දරා නම් මේනියා පාත්ත ලොහොඹු දබරාත් බෙරහන් යතුරු මුදු කාබහන් වහන් දරා නම් ඒ මහන මහීසාක්‍යය. එතකොට මේ කියන්නේ මේ තමන් ගැනයි. මේ ආකාර වූ සිවුරු දරනවා නම් ලෝහ පාත්‍ර දරනවා නම් දබරා කියන්නේ වතුර පෙරහන් වර්ගයක්. ඒවා පින්නත් හදන්නේ පොල් ගෙඩිය බිඳලා පොල් ගෙඩිය ලෙලි අරලා මදේ තියද්දි ගන්නවා. එක පැත්තකින් කපනවා අඟල් භාගයක් විතර පෙත්තක්. කපලා මදේ අරන් දානවා. අරන් දාලා අර කපාපු පෙත්තෙන් පොඩි පෙරහනක් බදිනවා. බැඳලා ඒ පෙරහන බැඳපු සිදුරට දැන් පොල් ගෙඩි හිල් කරලා තියෙන එතෙන් ඇඟිල්ල තද කරගෙන වතුරකට ඔබනවා. කියන්නේ අපිරිදු වතුරක් වෙන්න පුළුවන්. වතුරට ඔබලා අර ඇඟිල්ල පුරුල් කරනවා. ඒකට වතුර අර පිරීලා ඇතුළට යනවා. නැවත පිරිච්ච වතුරේ භික්ෂුවට වළඳන්න පුළුවන්. අනේ විදිහේ ඒ කාලේ මේ ඩබරාවෙන් අපිරිදු වතුරක් ලැබුණොත් ඒක පෙරා ගැනීම පහසුවක්, ගෙන යාමේ පහසුවක්, කෝපයක් වශයෙන් මේක පරිහරණය වෙනවා. මේක තමයි ඩබරාව කියලා කියන්නේ. පෙරහන් යතුරු මුදු පාබහන් දරානම් මහන මහේසාක්‍ය යමෙකුට මෙබඳු උපාද්‍ය ආචාර්ය මෙයාගේ උගත් ආචාර්යන් කෙනෙක් උපාධ්‍යයන් වහන්සේ නෙමෙයි මහෝපාද්‍ය කියන්නේ විශේෂ ගරු ඇති ස්වාමීන් වහන්සේ. සමාන ආචාර්යවරු කියන්නේ තමන් ගුරුවරයාට හා සමාන ගුරුවරයෙක් වෙනවා. යමෙකු මෙබඳු සම්දුෂ්ට සම්භක්ත මිත්‍රයෝ ඇතනම්. සම්දුෂ්ට කියන්නේ දැක පුරුදු මිත්‍රයෝ, දැකලා පුරුදු. සම්භක්ත කියන්නේ දැඩි හිතවත් භාවයට ඇති වුණා. ඒ මහාන මහේසාක්‍යයි. යමෙක් මෙබඳු විහාරයක කියන්නේ කුටියක අඩ යෝග එක පැත්තට ඵලයේ තියෙන ගෙවල්, ප්‍රාසාද ඒ කියන්නේ තට්ටු ගෙවල්, හම්මිය තට්ටු ගෙවල් උඩ තියෙනවා වේදිකාව. ගුහා කියනකොට ඒ කාලේ තිබිලා තියෙනවා පස් වලින්ම ගුහාවක් හදලා. එකත් කුටියක් වගේ. ලේන, ගන්ලෙන්, කුටි තවත් ඔය සෙවිලි කලපු දේවල් ඇති කුටියක්. කූටාගාර, මුදුන කැණිමණ්ඩ ඇති ගෙවල්. අට කියන්නේ ඒකත් දෙයක්. මාල එක් මල්, දෙමහල්, තුන් මහල්. උද්දණ්ඩ ඒවා ඒ කාලේ තිබුණ ගෙවල් ලක්ෂණ. උපට්ඨාන ශාලා සංඝයා රැස් වෙන තැනක්. මණ්ඩප බිත්ති නැති නිකම් මණ්ඩප. රුක්ක මූලයක ගහක් මුල. මෙන්න මේ තැන්වල වාසය කරන ඒ මහාන මහේසාක්‍යයි කියයිද. මෙවැනි තැන්වල වාසය කරන භික්ෂු මහේසාක්‍යයි. අනුන් රවට්ටා ගන්නට. තවද හැකිල මුහුණ හකුලා කුහක ප්‍රලාප දොඩා කටින්ම ඒ කියන්නේ මුහුණ හකුලා අනුන් රවටන අදහසින් ප්‍රලාප කියනවා. තමන්ගේ නැති ගුණ අනුන් විසින් සම්භාවනා කරන ලද්දේ මේ මහාන මෙබඳු ශාන්ත විහාර සමාපත්තියෙන් ලැබ සිටින්නේය. ශාන්ත විහාර කියන්නේ විහරණ, මෛත්‍රී විහරණ, කරුණා විහරණ, සමාපatti කියනකොට ධ්‍යාන සමාපatti ඒවා ලැබ තියෙනවායි කියනවා. හැඟෙනසේ ඒවා තමන් ළඟ උතුරු මිනිත් නම් කියන අර ධ්‍යාන ආදී තියෙනවායි කියන හැඟෙනසේ ඊට සරිලන ඊට හා සමාන ගැඹුරු ගූඪ සියුම් ගැඹුරු වූ
අර්ථය වසාගෙන සිවුම් වූ ප්‍රතිච්ඡන්න අර්ථය වහලා කුහ ශුන්‍යතාවයෙන් යුක්ත ඒ කියන්නේ බොහොම විවේකයෙන් යුක්ත ලෝකෝත්තර කතා කෙරේ. ලෝකෝත්තර ධර්මයන් ඇති බව අගවමින් කතා කරනවා. මෙබඳු කුහක භවෙක් වෙයි නම් එය සාමාන්ත දප්පන තමන්ගේ ගුණ ඇති බව ලංකොට කියමීමේ සංඛ්‍යාත කුහක වත්තුව කියලා කියනවා. ඇතැම් පැවිද්දෝ ජනයා රවටා ගන්න ක්‍රම. තාතින ඉරියාපත සන්නිස්සිත කුහනාව ඉරියව් පැවැත්වීම. පාපෙච්ච වූ භික්ෂුවෙක් ලෝකයාගෙන් බොහෝමන් ලබනු කැමැත්තෙන් යාම් ඉඳීම් ආදී ඉරියව්වෙන් මහජනයා විස්මයට පත් කෙරේ නම් එය ඉරියාපත නිශ්චිත කුහන වත්වයයි දත යුතුය. ඒ කියන්නේ මිනිස්සු ඉන්න තැන්වල බොහොම සාන්ත දාන්තව එමීට අර වියදඬු පමණ දුර බලමින් වටපිට නොබලා බොහොම සාන්ත දාන්තව වඩිනවා. මොකද මේ මිනිස්සු මා ගුණවතෙක් කියලා තේරුම් ගනි. මට වැඩියෙන් සලකයි කියන අදහස. ඒක ඉතින් පාලි වගන්තියෙන් උඹත් තියෙන විස්තරේ. ඒක මේ විදිහට සිංහල වාක්‍යයක් බලමු. ඉරියාපත සංඛ්‍යාත කුහනවත්ව කවරේද? යත් මේ සසුන්වන් ඉච්ඡාවෙන් වන්දනා ලද බොහෝමන් ලබනු කැමැති පාපෙච්ච භික්ෂුව මෙසේ කලකල්හි මහජනයා මට බොහෝමන් කරත් යයි සලකා ගමන් කරයි. සයනය කරයි. තමා උතුරු මිනිත්නම් ඇති එකයි දුටුවන්ට වැටහෙන සේ යයි. සිටි ඉඳී. හොවි පැනෙන තන සමාපත්තියට සමවන්තුමෙන් ඉඳී. මහජනයාට පේන්න හොඳට සමාපත්තියට සමවැදුනා වගේ භාවනාවෙන් ඉඳගෙන ඉන්නවා. මෙසේ ඉරියව් පැවැත්වීම වශයෙන් දක්වන කුහක භවෙක් වෙයිද එය ඉරියාපත සංඛ්‍යාත කුහක භවයයි කියනු ලැබේ. එහෙම අනුන් රවටන ගතියක් ඒක සුදුසු නෑ කියන බවයි බුදු පියාණන් වහන්සේ වදාළේ. එතකොට කුහන යන පදේ විස්තර ඊළඟට ඔය කියවුනේ ඊළඟට ලපනාව. ලපනාවෙත් තියෙන පාලි වගන්ති. අපි මේ පාලි වගන්ති නොකියා එහි තියෙන සිංහල අර්ථය. එහි ලපනාව නම් කිම? දැන් අපි බලමු මේ ටික. ලාභ සත්කාර කීර්ති පතන්නා වූ පාපෙච්ච වූ ලෝභයෙන් මැඩිගත් භික්ෂුවකගේ පරා කියන්නේ අනුන් කියන එකයි පිළිබඳ මේ ආලපනාවක් කියන්නේ කතා කිරීමක්, ලපනාවක්, සල්ලපනාවක්, උල්ලපනාවක්, සමුල්ලපනාවක්, උන්නහනාවක්, සමුන්නහනාවක්, උක්කාචනාවක්, සමුක්කාචනායක්, අනුප්පිය භානිතාවක්, චාටුකම්්‍යතාවක්, මුග්ගසූපතාවයක්, පාරිබට්ඨතාවයක් වේද ඒ ලපනායයි කියනු ලැබේ. යර නොකළ යුතු ආකාරයට කතා කිරීම. දැන් අනේ කියාපු පද පිළිබඳ විස්තරයක් මෙතන කියවෙනවා. අපි ඒ ටික බලමු දැන්. අර එක එක පදේ ගැන ආලපනාදී පද පිළිබඳ විස්තරයක් කරනවා. මේ ආලපනාව ආදිය පිළිබඳ විවරණය මෙසේ දත යුතුයි. ආලපනාව විහාරස්ථානට පැමිණි මිනිසුන් දැක පින්වත්නි මේ කුමට අවුද? කිම ආරාධනාවක් කරන්නටද? හොඳා එසේනම් යන්න. මම පසුව එන්නම් යයි මෙසේ පළමු කොටම කතාවට පටන් ගන්න ආලපනාය. නොහොත් තමන් උසස් තැන තබා මම තමා විහාරස්ථානාධිපති කියන්නේ එහෙම නැත්නම් අසවල් රජුරුවන්ගේ අනුශාසකයා මාගෙන රජුරුව මාගෙන බොහෝ ප්‍රසන්නයේ අසවල් රාජ මහා මන්ත්‍රීවරු මා කෙරෙහි ප්‍රසන්නයයි මෙසේ තමා උසස් තැන තබා කතා කිරීම ආලපනාවය. දායකෝ ආපු කාරණාව කියන්න මත්තෙන් තමන්
රජවරු මැති ඇමතිවරු ආශ්‍රය කරන කෙනෙක් කියලා උසස් කොට කතා කරනවා. ඒක සුදුසු නෑ කියන බව මෙතන කියන්නේ. ඒක ආලපනාව. ඊළඟට ලපනාව. විචාල කෙනෙකුට එසේ කීම ලපනාවේ. ඉතින් කෙනෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ගැන තොරතුරු අහනකොට අර විදිහටම කියනවා. ඉස්සලා කීවේ අහන් ඉස්සලා කියනවා. ලපනාව කියන්නේ දායකයා කතා කරන් පස්සේ කියනවා. තමන්ගේ උසස්කම්. එනයි සල්ලපනාව. දායකයන් කලකිරීමේ බීතියෙන් ඔවුන්ටද අවකාශ තව තබා කතා කිරීම සල්ලපනාය. දායකයත් එක්ක කතා කරනකොට එයා ඉඩක් නොතබා ඔහුගේ කතාවක් තබන්න ඉඩ නොතබා කතා කරොත් මාකරී කලකිරී කියලා දායකයාට කතා කරන්න අවස්ථාව සලසලා කතා කිරීම තමයි සල්ලපනාව කියලා කියන්නේ. එනට උල්ලපනාව. මේ තමා මහා ධනවතා. මේ තමා මහා නාවිකයා. මේ තමා මහා දානපතිය ආදී දායකයා උසස් කොට තබා කතා කිරීම උල්ලපනාව. ඒ කියන්නේ දායකයා උසස් කොට කතා කරනවා. ඒකත් සුදුසු නෑ. ඊළඟට සමුල්ලපනාව. සරුව ප්‍රකාරයෙන්ම දායකයා උසස් කොට කතා කිරීම. සමුල්ලපනාව. ඒකත් සුදුසු නෑ. ඊළඟට උන්නහනාව. මෙහිමයි උපාසක වරුන් ඉස්සර නම් මේ කාලේ අලුත් දන් දෙන්නාහුය. දැන් කුමක් කී නොදෙන්නාහුදයි විචාරා. හිතමේ ස්වාමීනි දනුදු දෙන්නෙමි. අවකාශ නැති හේයින් ප්‍රමාද වන්නෙමි. යම් තාක් කියයිද ඒ තාක් විලාලීම උන්නහනාය. නොහොත් උක්දණ්ඩක් අතේ ඇතිව පැමිණි උපාසකයෙකු දැක උපාසකේ මේ කොයින් ගෙනෙන් ලදයි විචාරා ස්වාමීනි කෙතින් උක්හේනෙන් යයි කී කල්හි කිමක උපාසකය ඒ උක් මිහිරිදයි විචාරා ස්වාමීනි කාලා දැනගත යුතුයයි කී කල්හි උපාසකයා භික්ෂූන්ට උක් දිය යුතුයයි කියන්ට නොවටනේ යයි කියමින් මෙසේ නිර්වුල්ව කතා කරන දායකයා අවුලේ ලා කතා කිරීම හෝ උන්නහනාය. මේ දායකයා තේදින උග්ඝහක් දැකලා ඉතින් ඒක Tamanට ගන්නට අර විවිධාකාරයෙන් කතා කිරීම තමයි උන්නහනාව කියලා කියන්නේ. ඊළඟට හත සමුන්නහනාව. සරුව ප්‍රකාරයෙන් අවුල්ලා කතා කිරීම සමුන්නහනේ දායකයා අවුලටපත් කරනවා. ඊළඟට උක්කාචනාව. මේගෙයි වැසියෝ ඉඳින්මා හඳුනත් නම් මේ සියලු දේ ධර්මයේ මටම දෙති. උද්දීපනේ උක්කාචනාය. එතකොට මේ ගෙදර ඉන්න උද්‍යවිය මංගන හඳුන්වනවා නම් මේ ගෙදර හැම දෙයක් මට දෙනවා කියන ඒ අනුන් රවටන ගතියක්. ඒකට අටුවාවේ කතාවක් තියෙනවා කියලා පෙන්වනවා. තේලන්දරි කතාවත්තුව. ඒකේ විස්තරයක් මෙතන කියවෙන්නේ සමුක්කාචනාව. සරුව ප්‍රකාරයෙන් මෙසේ උද්දීපනේ උසස් කොට දක්වම. ඒක කියන සමුක්කාචනාවේ කියලා කියනවා. අනුප්පිය භානිතාවය. සත්‍යානුකූලව හෝ ධර්මානුකූලත්වයේ නොබලා නැවත නැවත ප්‍රිය කතා කිරීම අනුප්පිය භානිතාවයයි. ඇත්තක් බලන්නෙත් නෑ ධර්මයක් බලන්නෙත් නෑ. අර දායකයාට අනුව කතා කරනවා. එහෙමත් තියෙනවා. ඊට චාටුකම්මතා. නීච වෘත්‍යත්වයයි හිවත් තමා දායකයාට වඩා පහත්ව පැවැත්මයි. දායකයාට වඩා තමන් දැනීමෙන් වස්තුවෙන් ඔය ආදී වශයෙන් පහත් තැනක තබමින් දායකයාත් එක්ක සම්බන්ධ කරමින් තමන් පහත් තැන්නේ කතා කරන ඒක තමයි කියන්නේ චාටුකම්මතා කියලා.
තවත් තියෙනවා පදයක් 12 මුග්ග සූප්පතාවය. ඒක මෙහෙමයි මුංගට තැඹූ කල්ලි කොටසක් පැසී කොටසක් නොපැසී තිබෙන්නාසේ. යමෙක් කතා කරන කල්හි කොටසක් සත්‍යව කොටසක් අසත්‍යව තිබේ නම් ඒ පුද්ගලයා මුග්ග සූපයයි කියනු ලැබේ. ඔහුගේ ස්වභාවය මුග්ග සූප්පතාවය. ඒ කියන්නේ කතා කරනකොට බොරුත් කියවෙනවා. බොරුත් කියවෙනවා. ඒකට උපමාව තමයි මුංගට තම්බාම ටිකක් හරි ඉදිනේ නැති තැඹුනේ නැති යට තියෙනවා වගේ. මේ විශ්වයේ කතා බොරුත් කියනවා කියන එකයි. 13 පාරිබට්ඨතාව. කිරිමවුන් මෙන් ලදරුවන් එකයින් කරින් වඩා ගැනීම පාරිබට්ඨතාවය. ඒක වික්ෂුන්ට කොහොමවත් ගැලපෙන්නේ. කුඩා දරුවන් වඩා ගන්නවා, ඔළුව අත ගන්නවා. ඒක සුදුසු නෑ කියන එකයි මේ කියන්නේ. ලපනතායන පදි විතර කළා. දැන් ඊළඟට නේමිත්‍ති කතා කියලා තවත් තියෙනවා. ඒකෙත් පින්නැති පාලි පද කීපයක් තියෙනවා. අපි මේ පාලි පද අත්හැරලා සිංහල වාක්‍යයට බහිමු. ඒක අපිට තේරෙනවානේ. එහි නේමිත්‍ති කතා නම් කිම? ලාභ සත්කාර කීර්ති කාමී වූ පාපෙච්ච වූ ඉච්ඡාපකතෝ භික්ෂුවකගේ පරා පිළිබඳ අනුන් පිළිබඳ යන් නිමිත්තෙක් අඟවන ගතියක් නිමිත්ත කර්මයක් නිමිත්තක් කිරීමක් ඕභාසයක් අඟවීමක් ඕභාස කර්මයක් සාමන්ත ජප්පනාවෙක් පරිකතාවෙක් විදිහේ නේමිත්ති කතායයි කියනු ලැබේ. ලාභ සත්කාර බලාපොරොත්තුෙන් තමන් අසවලාට සමයි කියන්න වගේ නිකන් අනුන් රවටන ගතියකින් කතා කරන එක කියන්නේ නේමිත්ති කතා. ඒ තවත් විස්තර කරනවා නිමිත්ත නම් ප්‍රත්‍ය දීම සඳහා මෙරමාහට සිත් උපදවන කතා කිරීම වාග් කර්මයයි. අනුන්ට තමාට යමක් දෙවා ගන්නට කතා කිරීම. ඒක නිමිත්ත කර්මය කියලා කියනවා. නිමිත්ත කර්ම නම් කෑමක් ගෙන යන්නවුන් දැක කිම කෑමක් ලැබුණහු ද යනාදී න්‍යායින් නිමිති කිරීම. ඉතින් කෑමක් බව දන්නවා නමුත් ඒක තොරතුරුත් අහනවා මේ Taman ලබා ගන්න. ඒක සුදුසු නෑ. ඕභාසනම් ප්‍රතිපිරිමත් කතා කිරීම. ජීවර පිණ්ඩපාත සේනාසන හිලම්පත බෙහෙත් කිමේ සිව්පසේ පිළිබඳ කතාම කරනවා. ඊළඟට ඕභාස කම්ම. වසුපල්ලන් දැක කියන්නේ ගවයන් රකින්න ළමයි දැක කිම මොහු කිරි වස්තුවද වෙඬරු වස්තුවදයි විචාරා. ස්වාමිනී කිරි වස්තුවයයි. ඒකල්ලි මොවුන් කිරි වස්තුව නොහැක. ඉදින් කිරි වස්තුව නම් භික්ෂූහුද කිරි ලබන්නාහුයයි මේ ආදී න්‍යායෙන් කියා කුඩා දරුවන් ලබ ඔවුන්ගේ මව්පියන්ට දන්වා කිරි දොවවා ගැනීම ආදිය. ඉතින් අර විදිය ඒ දරුවෝ ගිහින් මව්පියන්ට කියන මේ විදිය ස්වාමීන් වහන්සේ මේ වස්සන් ගැන කතා කරා. කිරි වස්තුවද කියලා ඇහුවා. ඉතින් මේ මව්පියන්ට තේන මුන්වහන්සේට කිරි ඕන වෙලා කියලා. ඉතින් කිරිගෙන පූජා කරනවා. අනේක තමයි කියන්නේ ඕභාස කම්ම කියලා. සාමන්ත ජප්පන තවත් කුහන වස්තුවක්. කුළුබග භික්ෂු මෙන් ආසන්න කොට කතා කිරීමේ. එක එක භික්ෂුන් වහන්සේලා මට හිතවත් කියලා උසස් භික්ෂූන් ගැන කතා කිරීම එතන කියන්නේ. දැන් ඒ පිළිබඳ පින්නත්නි තවත් කුළුපග භික්ෂුවේ කතාවක්. ඒ කතාව අපි බලමු කියලා. එක් කුළුපග භික්ෂුවෙක් වළඳන රිස්සෙන්ම ගෙයකට වැද අත්නෙක උන්නේ ගෙයි ඇත්ති ගෙදර ඉන්න කාන්තාව උන්වහන්සේ දැක කිසිවක් නොදෙන අටියෙන් අද ගෙදොර සහල් නැතයි කියාගෙන සහල් ගෙනෙන්නට යන ලීලාව අඟවා
අසල් ගෘහයකට ගියාය. ඒ අතර භික්ෂුව ඇතුළු ගැඹට කාමරයට වැද වටපිට බලන්නේ දොර මුල්ලේ උග්ගසද වාදනයක සකුරුද පැසක ලුණු මාළුද සැලියක සහල්ද කලයක ගිතෙල්ද තිබෙනු දැක නික්ම අවුත් කිසිවක් නොදන්නා කෙනෙකුන් මෙන් උන් තැනම උන්නේය. ගෙයි ඇත්ති ඒ කාන්තාව සහල් ලබාගත නොහැකි වී යයි කියාගෙන ගෙට ආවාය. භික්ෂුව කියන්නේ උපාසිකාවෙනි. අද දන් නොලැබෙන බව මම එද්දී ලත් පූර්ව නිමිත්තෙන්ම දැනගතිමි. කීවේ ස්වාමීනි කවර පූර්ව නිමිත්තක්දයි අසන්ට ඉදුණා. උපාසිකාවෙනි මං ගෙයි මුල්ලේ උග්ගස බඳු සර්පයෙකු දුටියෙමි. ඌ ගසා එළවමි අවට බලන්නේ භාජනයක සකුරු කැට බඳු ගල් කැටද. පහරකෑ සර්පයා විසින් පැතෙහි ලුණු මාළු පළුවමින් දැක්වූ පෙනේද. කැටගල් දහන්ට පැනගත් සර්පයාගේ සැලියෙහි සහල් බඳු දත් ඇටද. කුපිත වූ සර්පයාගේ මුඛයෙන් ගිලිහුණු කලයෙහි ගිතෙල් මදු විසමිත්‍ර කෙළද දුටුවෙමි. යළිත් කීවේ මේ භික්ෂුන් වහන්සේ අනුන් රවටන අදහසින් ගේ ඇතුලේ මේවා බලලා ඒ කාන්තාවට කියනවා. කාන්තාව මේ මුළු මහාන ශ්‍රමණයා වංචා කළ නොහැකි උග්ගත කපා පිළිගන්වා නැවත මත්පිස ගෙතෙල් සකුරු හා මස් සමග පිළිගන්නුවාය. අනේ විදිහේ කුහක කම් කරලා භික්ෂුවක් ලබන පිණ්ඩපාතේ ආහාරය සුදුසු නැහැ කියන එක මේ පෙන්වු කරන්නේ. මෙසේ ආසන්න කොට ගැනීම සාමන්ත ජප්පන කුහන වස්තුවයි. පරිකතා නම් යම්සේ කතා කළේට ලැබේ නම් එසේ පෙරලා කතා කිරීමයි. නැවත නැවත ඒවා කියනවා. ලැබෙන්න ලබා ගන්නම කතා කරනවා. ඒවා සුදුසු නැහැ කියන එකයි. මේ අර නේමිත්ති කතා යන පදේ විතරයි නිම කරන්න තිබුණේ. ඊළඟට නිප්පේසි කතා. තවත් ඒ කුහක කතා තියෙනවා. ඒකත් පින්නත් පාලි වගන්ති ටිකක් තියෙන අපි ඒක අත්හැරලා සිංහල වාක්‍ය ගමු. ඒ නිප්පේසි කතා නම් කිම? ලාභ සත්කාර කීර්තිකාමී වූ පාපිච්ච වූ ඉච්ඡාපකත වූ භික්ෂුවගේ පරහට යම් ආක්‍රෝෂණාවක් ගරහනාවක් උක්කේපනාවෙක් සමුක්කේපනාවෙක් කිපනාවෙක් සංකිපනාවෙක් පාපනාවෙක් සම්පාපනාවෙක් අවන්නහාරිතාවෙක් පරපිට්ටි මානසිකතාවෙක් වන්නේද එය නිප්පේචි කතායයි කියනු ලැබේ. ඒ කියපු වචන තවත් තෝරනවා. එතකොට අපිට තේරෙනවා. අක්කෝසන දස ආක්‍රෝෂ වස්තුන්ගෙන් ආක්‍රෝෂ කිරීම. ඒ කියන්නේ කෙනෙකුට පහත් කළ කතා කරනවා. ඔටුවෙක්, බෝරුවෙක්, ගොනෙක් ඔනෝ විදිහට කෙනෙකුට කතා කරනවනේ ඒවට අක්කෝසනා කියනවා. එහෙමත් කතා කරුවොත් ඒකත් හොඳ නෑ. වම්බනා කෙනෙකුට බැන දෙඩීම. කෙනෙකුට දොස් කියන්නත් හොඳ නෑ. බනින්නත් හොඳ නෑ. ඒකත් භික්ෂුවට හොඳ නෑ. ඊළඟට ගරහනා අසද්ධාවන්තයයි අප්‍රසන්නයයි යනාදී නයෙන් දෝෂාරෝපණය කිරීම. ඒ දායකයාට එහෙම කියන්න හොඳ නෑ. සද්ධා නැති කෙනෙක්ට සංඝයා කෙරෙහි පැහැදුම් නැති කෙනෙක් කියලා එහෙම කියන්න හොඳ නෑ. ඒවත් භික්ෂුවගේ ගුණයට හානියක්. ඒවා නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්න තියෙනවා. ඊළඟට පින්නත්නි උක්කේපන. උක්කේපන කියන්නේ කට වහ ගනු. යනාදීන් වචනයෙන් ඔසවා දැමීම. වචනයෙන් පහර දීමක් කරනවා. සමුක්කේපන සර්ව ප්‍රකාරයෙන් හේතු සහිතව එසේ ඔසවා දැමීම. නොහොත් නොදෙන්නෙකුට
අනේ දානපතිය යනාදීන් වචනයෙන් උසස් කිරීම උක්කේපනාවය. මොනවට එසේ උසස් කිරීම සමුක්කේපනාවයි. උක්කේපනාව කියන්නේ දානපතියාගේ ගුණ කියලා බොහොම උසස් කොට කතා කරලා ලබා ගන්න. සමුක්කේපනාව කියන්නේ එතන සයන්න මුල් වෙලා. ඒකත් හොඳ නෑ. වඩාත් ලං වෙලා යා උසස් කොට කතා කරලා ලබා ගැනීම. ඒවත් භික්ෂුවට යෝග්‍ය නෑ කියන එකයි. කිපනා බිජුවට කන මොවුන්ගේ ජීවිතය කිම්දයි කවටකම් කිරීමේ. බිජුවට කියන්නේ බිත්තර වී කන. දැන් බිත්තර වී වැපුරුවොත් ආදායමක් වෙන්නේ. ඉතින් ඒ වගේ මේගොල්ලෝ හම්බ කරගත්ත දේ කනවා දන් දෙන්නේ නැහැ. දන් දුන්නොත් තමයි අනාගතේ ලැබෙන්නේ. අර බිත්තර වී වැපුරුවොත් අනාගතේ අස්වැන්නක් ලැබෙනවා වගේ. දන් දුන්නොත් ඔබලාට අනාගතෙත් වස්තුව ලැබෙනවා කියනවා. අනේ විදිහට කිපනා අතින් මිනිසු රවටනවා. සංකිපනා මෝටු නොදෙන්නා යයි කුමට කියද්ද? එමකල්ලි මේ නැත යනු දෙන්නේ යයි කියා වඩාලත් කවටකම් කිරීමේ. ඉතින් මෙයා දෙන්නේ නැහැ දානපතියෙක් නෙවෙයි කියලා අනුන් කීවට නෑ එහෙම නෑ. හොඳට දන් දෙන කෙනෙක්. දායකයා උසස් කොට කතා කරලා ලබා ගැනීම. පාපනා නොදෙන බව නොහොත් නුගුණ සමතන පැමිණවීමයි. එයාගේ අගුණම කියනවා. සම්පාපනා සරුව ප්‍රකාරයෙන් එසේ පැමිණවීමයි. අගුණ කියනවා. අවන්හාරිතා දොස් කීමට බියෙන්වත් දෙන්නේ යයි සිතා ගෙන්ගෙට යමින් ගමට දනව්වෙන් දනව්වට නුගුණගෙන යාම. දායකයා මෙයාගේ අගුණ කීවොත් ඒ නිසාවත් දෙයි. ඒකට බයෙන් හරි දෙයි කියලා මිනිසුන් අතට ඔහුගේ තියෙන අගුණ පතුරවන්න යනවා. ඊළඟට පරපිට්ටි මන්ති කතා. ඒක මෙහිමයි සම්මුඛේ මිහිරිසේ ගුණ කියා අසම්මුඛේ නුගුණ කීමයි. මේ වනායි ඉදිරිපිටදී බැලීම මාත්‍යකුදු නොකොට පිටු පෑවිට පිටු මස් කෑම වැනි එකක එබැවින් පරපිට්ටි මානසිකතායයි කියන ලැබේ. ඉදිරියේ ගුණ කියනවා දායකයාගේ ගුණ. නැති තැන අගුණ තමයි කියන්නේ. ඒක හරියට පිටිපස්සේ පිටේ මස් අනුභව කරන්න ආත්මයෙන් කියලා පෙන්වු කරනවා. නැති තැන අගුණ කියනවා. ඊළඟට යට දක්වුණු අක්කෝතනාදී කතා වනායි හුණු පතුරෙන් ඇඟ සූරා පිස දමන්නාසේ මෙරමාගේ අනිත් කෙනාගේ ගුණ සූරා පිස දමන්නේය. නැතහොත් සුවඳ ද්‍රව්‍ය සුණුකොට සුවඳ ආග්‍රහණය කරන්නාසේ මෙරමා ගුණ සුණුකොට ලාභ සොයා ගන්නේ යයි එබැවින් නිප්පේති කතායයි කියනු ලැබේ. එතකොට අනුන්ගේ තියෙන හොඳ ගති පිසල දාලා ලාභ සත්කාර උපදවනවා කියන කතාවක්. ඉතින් ওই ආකාරයෙන් මේ වික්‍රුවගේ පැවැත්ම මේ ආකාරයෙන් තැබිය යුතුයි කියලා අගුණ පැත්ත පෙන්눔 කරලා හොඳ පැත්ත තමයි පෙන්눔 කරන බුදුරජාණන් වහන්සේ. ළඟට ලාභේන ලාභං නිදිකින්සනතා. ඒක පාලි පදයකුත් තියෙනවා. ඒ පාලි පදේ නැතුව අපි සිංහල පමණක් බලමු. එහි ලාභයෙන් ලාභයේ සෙවීම නම් කිම? ලාභයක් ලබාගෙන මොකක් හෝ ලබාගෙන ඒක තවත් ලාභේ වැඩි කරගන්න ක්‍රියා කරන පිළිවෙලක්. ඒකත් තියෙනවා එහෙම. දැන් මේ විදිහට බලමු. එහි ලාභයෙන් ලාභයේ සෙවීම නම් කිම? ලාභ සත්කාර කීර්තිකාමී පාපෙච්ච ඉච්ඡාපකත භික්ෂු මේ ගෙයින් ලත් ආමිෂේ අනෙක් ගෙයකට ගෙන යයි. ඒ ගෙයින් ලත් ආමිෂේ මේකට ගෙන එයි. බෙමදු ආමිෂ පිළිබඳ යම්
කැමැත්තෙක් සෙවීමෙක් නැවත නැවත සෙවීමෙක් වේද එය ලාභයෙන් ලාභයේ සෙවීමයයි කියනු ලැබේ යනු භාවයයි. මුල පටන් ලත් භික්ෂාව ඒ ගෙවල දරුවන්ට දීලා අන්තයේ කිරි කැඳක් ලබාගෙන ගිය භික්ෂුවක්ගේ කතාව මෙහි දැක්විය යුතුය. උපමා කතාවක් පෙන්නුම් කරනවා. මේ කියන්නේ තමන් මුලින් යම් ගෙදරකින් ආහාරයක් ලැබුණාද ඒක ඊළඟට දෙනවා. එතකොට ඒ දායකෝ පැහැදිලා මට වැඩියෙන් පූජා කරයි කියන අදහසයි. ලාභයෙන් ලාභේ මාරු කර ගැනීමක් වගේ. එතකොට තවත් පිළිබඳ පාලි වශයෙන් තියෙනවා. ඒ ටික අපි අතහැරලා සිංහල වාක්‍ය බලමු. යනාදී වශයෙන් බ්‍රහ්මජාල සූත්‍රයේ වදාළ අනේක විද පාප ධර්ම ගත යුතුය. මේවා නොගත මේ පාප ධර්මයන් මෙහෙම පැහැදිලි කරනවා. මේ ලෝකයේ ඇතැම් මහාන බමුණු කෙනෙක් සදහවතුන් දුන් බොජුන් බලඳා මෙබඳු තිරච්චීන විද්‍යාවෙන් මිච්ඡා ජීවයෙන් ජීවත් වෙති. කෙබඳු තිරච්චීන විද්‍යාවෙන් යත් අංග ශාස්ත්‍රය, නිමිත්ත ශාස්ත්‍රය, අග්නි ආදී උත්පාත ශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, මීයන් වත්‍රාදී කෑකල වන ඵල කීම මෙනම් ගින්නෙන් හෝම කල යුතු කල මෙනම් හැන්දෙම් හෝම කල මෙබඳු ඉෂ්ට විපාක වන්නේ යයි දැක්වීම යනු පාළී භාවයයි. ඒතර මේකේ කියන්නේ පින්නත්නි බ්‍රහ්මජාල සූත්‍රයේ වදාළ කොටසක් මේ පෙන්වු කරන්නේ. මහාන බමුණු කෙනෙක් සදහවත්තුන් දුන් බොජුන් බලඳා සද්ධාවෙන් දුන් ආහාර වළඳලා තිරච්චීන විද්‍යාවෙන් මිත්‍යා ජීවෙන් ජීවත් වෙති. භික්ෂුවක් විසින් නොකල යුතු ජීවත් වීමක් අනුගමනය කරනවා. ඒ කොහොමද කියලා කියනවා. යත් අංග ශාස්ත්‍රය මිනිසුන්ගේ ශරීර අවයවයන් බල ශාස්ත්‍රය කියනවා. නිමිත්ත ශාස්ත්‍රය යම් නිමිති කියලා. අග්නි ආදී උත්පාදන ශාස්ත්‍රය අර අග්නි ආදී උල්කාපාතන ගිනි උල්කාපාතන කියලා තියෙන හතෙන් වැටෙන යම් ආලෝක ඒවා ගැන කියලා ශාස්ත්‍රය කියනවා. ස්වප්න ශාස්ත්‍රය කෙනෙකුට පේන හීන ගැන එයා කියලා ගුණාගුණ කියනවා. ලක්ෂණ ශාස්ත්‍රය කෙනෙකුගේ ශරීර අවයවයන්ගේ ලක්ෂණ කියලා. මීයන් වත්‍රාදී කෑකල වන ඵල කීමය. මීයන් ගවයන් වේයන් වත්‍ර කෑවා නම් එයින් පුද්ගලයාට ඇතිවෙන සුභ අසුභ පලාඵල කියනවා. මෙනම් ගින්නෙන් හෝම කල මෙනම් ඒ කියන්නේ යම් කිසි ගිනි පුදන දර වර්ග. ඒ දර වර්ග වෙන් කළ කියනවා. මෙනම් හැන්දෙන් හෝම කල ඒ ගිනි පුදීමේදී ලබාගත් ආහාර පාර බෙදන හැන්දක් ගැන. ඒක සමහරට රත්තරන් වෙන්න පුළුවන්, රිදී වෙන්න පුළුවන්. එවැනි දෙයකින් හෝම කල කියන්නේ දෙවියන්ට ආහාර බෙදීමේ ඉෂ්ට පලාඵල කියනවා. මෙන්න මේ ආදී දැක්වීම භික්ෂුවක් නොකළ යුතුයි කියනවා පෙන්වු කරන්නේ. මෙසේ ආජීවයේ හේතු කොටගෙන පනවා වදාළ සවදෑරුම ශික්ෂාපද ප්‍රතික්‍රමණය කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවනකොට භික්ෂූන් වහන්සේගේ ගුණ දක්වන ඇතැම් තැන් තිබුණා. එහෙම දායකයාට තමන්ගේ නැති ගුණ දක්වන්න එපා. එයින් ලබන සිව්පසේ ආහාර පාන ආදී කැප නැහැ කියලා දේශනා කළා. ඒකයි මෙතන කියවෙන්නේ. ඒ 6ක් ශික්ෂාපදෙම තියෙනවා. තවත් මේක විස්තර කරනවා පාලි වගන්ති ටිකක් තියෙනවා. පාප ධර්මයන්ගේ වශයෙන්ද දිවි පැවැත්වීම මිච්ඡා ජීවයයි.
ඒ සරුවාකාර මිත්‍යාජීවයෙන් වෙන්වීම ආජීව පාරිශුද්ධ සීලයයි. වැරදි ලෙස අර විදිහේ මිල මුදල් පරිහරණයෙන් හෝ වේවා නැකත් කීම් ආදීන් හෝ වේවා යම් සිව්පසයක් ලබනවා නම් ඒක භික්ෂුවට අකපයි ඒ නොකළ යුතුයි කියලා පෙන්වුම් කරන්නේ. ඒ ළඟට පින් නැත්නම් ආජීව පාරිශුද්ධ සීලය කොටස ඉවරයි නේ. ඒ ළඟට දැන් තියෙන්නේ ප්‍රතිසන්නිස්සිත සීලය. ඒ කියන්නේ සිව්පසේ ඇතුළු කළා වූ ඒක පරිභෝගයේදී තමන්ගේ සීලය වැඩෙන ආකාරය. ඒක තියෙන ප්‍රත්‍යවේක්ෂා කියලා. දැන් මේ ප්‍රත්‍යවේක්ෂාව කියනකොට සිංහල අපි බලමු යනාදීන් ප්‍රත්‍යවේක්ෂා කොට සිව්පස පරිභෝග කිරීම පච්චේ සන්නිස සීලයයි. ඒක දැන් විස්තරය මෙතන කියනවා. අටිසංකා යෝනිසෝ චීවරම් පරිසේවාමි යාවදේව සීතත්ත පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දන්ස මකස වාතාතප තිරින්තප සම්පස්සානං පටිඝාතාය යාවදේව හිරිකෝපීන පටිච්චා ධනත්තං. මේ එක ප්‍රත්‍යක් තමයි චීවර. චීවර පරිභෝගයේදී භික්ෂුව සිවුර පොරවන වාරයක් පාසා මේ වාක්‍යයෙන් ප්‍රතිවීක්ෂා කළ පුරවන්න ඕනේ. තවත් තියෙනවා මේ ප්‍රතිවීක්ෂා කරන්න බැරි වුණා නම් රාත්‍රී සතපෙන්ට යන්න මත්තෙන් ප්‍රතිවීක්ෂා කරන්න ඕනේ. අලුයම අවදි වෙලා නැවත ප්‍රතිවීක්ෂා කරන්න. අන්න එහෙම ප්‍රතිවීක්ෂා කරලා ඒ සීලය ප්‍රතිසන්නිත සීලයෙන් පිරිදු වෙන්න කියන එකයි පෙන්වුම් කරන්නේ. දැන් මේ වාක්‍ය පාලි වගන්තියේ තේරුම මේ විදිහට කියනවා. ප්‍රත්‍යවේක්ෂා කරමින් සිවුරු හැඳිය යුතු, පෙරවිය යුතු. නුවණින් සලකා මම සිවුරු වළඳමි. කුමක් මිනිසයයි සලකා සිවුරු වළඳින්ද යත් උදෙක් සීතල නතනු පිණිසය, උෂ්ණය නතනු පිණිසය, මැසි මඳුරු අවු සුලං දීර්ඝ ජාතික සර්පයන මොවුන්ගේ ස්පර්ශ නතනු පිණිසය. වැලි අන්තිම පරිච්ඡේදයෙන් ලැජ්ජා කුප්පන ස්ථාන මුවහ කරුණු පිණිසයයි මෙසේ නුවණින් සලකා සිවුරු වළඳමි යනුෙහි භාවයයි. එතකොට මේ චීවරයේ කියන එක පින්නත්නේ අතීතයේ ඉඳලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දරාගෙන ඉන වස්තුවක්. ඒ ආකාරයට ඒවා කපන්න ඕනේ. ඒ ආකාරයට මහන්න ඕනේ. ඒ ආකාරයෙන් පඳුපොවලා අර පඳුවන් පාට තියෙන්න ඕනේ. ඒක ගිහියෙකුට කවදාවත් උගින්නේ නැහැ. ගිහියන්ට ඒක නියම වස්ත්‍රයක් ඇඳුමක් නෙවෙයි. පැවිද්දන්ටම තමයි යෝග්‍ය. දැන් ඒ හොඳ වටිනා රෙද්දක් වෙන්න පුළුවන්. කෑලි වලට කැපීමෙන් ඒකේ ගාණ අඩු වෙනවා. මිල අඩු වෙනවා. ඊළඟට මැසීමේදී නූල් පාරවල් නිසාත් ඒකේ වටිනාකම අඩු වෙනවා. සේදීමේදීත් අඩු වෙනවා. පඳු පෙවීමේදීත් ඒකේ ගාණ අඩු වෙනවා. ඒ නිසා වෙනි චීවරය විශේෂ ගුණත්වයන්ට ගැලපෙන්නේ. ඒක පැවිද්දන්ටයි. පැවිද්දොත් මෙන්න මේ කියන කාරණා සීත උෂ්ණ මැසි මදුරුවන්ගෙන් වෙන පීඩා උවදුරු වළක්වා ගන්න ලැජ්ජා ස්ථාන වසා ගන්න චීවර පරිභෝග කරන්න. ඉන් එහා නැහැ. මේ ලස්සන වෙන්න අනිත් අයට නැති දෙයක් මම ලබා ගත්තා කියලා එහෙම නැහැ. එකම ආකාරයේ තමයි සීත උෂ්ණ මැසි මදුරුවන් වළක්වා ගන්නට ඒ වගේම ලැජ්ජා ස්ථාන වසා ගන්නටයි මේ චීවරය පරිභෝග කරන්නේ. ඊළඟට චීවරයේ මෙසේය. පටිසංකා යෝනිසෝ. දැන් එක පදයක් තෝරනවා. උපායන් නුවණින් දැනගෙන ප්‍රත්‍යවේක්ෂා කොට යන අර්ථයි. මේ මතු කියනු ලබන සීතත්ත පටිඝාතාය. සීතල වැළැක්වීම පිණිස යනාදී සැලකීම නුවණින් ප්‍රත්‍යවේක්ෂා කිරීම නැතුවුතු. ඒ සිවුරක් පරිභෝග කරන්නේ සීතල වළක්වා ගන්න. චීවර නම් මොනවද? අන්දන ආදීන් අතුරින් යමක් ආදි શબ્දයෙන් උත්තරාසංග
සංඝාටි ආදී යන්නේ. චීවර කියන්නේ මොනවද? භික්ෂූන් වහන්සේගේ 3 සිවුරු කියලා තියෙනවා. අන්දනය, තනිපට සිවුර, දෙපට සිවුර. තවත් ඉතින් තියෙනවා ඔය පටිය, පෙරහන, පාත්‍රතාවිකේ තවත් පරිස්කාර තියෙනවා. ඔක්කොම චීවර යන සංඛ්‍යාවට තමයි ඇතුළත් වෙන්නේ. පටිසේවාමි වළඳමි. වළඳමි කියන්නේ පරිභෝග කරමි, හඳිමි, පොරවමි. මේ අර්ථයයි පටිසේවාමි කියන එකේ තේරුම. යාවදේව යනු ප්‍රයෝජන සීමාව නියම කොට දක්වන වචනයයි. මින් එහාට දෙයක් නැහැ. මොනවද? සීතත්ත පටිඝාතා, සීතල වළක්වන්න. ඕසන වළක්වන්න. මැසි මදුරුවන්ගෙන් වෙන දේ වළක්වන්න. ඕවා තමයි මෙතන තියෙන්නේ. එහෙම නැතු මේ රජ මැතියමතු අතරට යනකොට වඩාත් පහදින් හොඳ ඇඳුමක් අඳගෙන ගියා කියලා පිරිසේ පිළිගැනීමකට නෙවෙයි. අර සීතාදී වළක්වා ගන්නටයි මම සිවුරු පරිභෝග කරන්නේ. අර ප්‍රතිවේක්ෂාව වාක්‍ය අදහස එකයි තියෙන්නේ. එතකොට ඒ සිවුරු පරිභෝගයේහි ප්‍රයෝජනයයි එයින් වැඩි ප්‍රයෝජනයක් නැතයි කියලා කියනවා. තවත් විස්තර කරන සීතත් ශරීරයේහි ධාතු ක්ෂෝභයෙන් හෝ බාහිරෙහි ඍතු පෙරලීමෙන් හෝ වන යම් කිසි සීතලක්. දැන් ධාතු කිපීමෙන් ශරීරයේ යම් කිසි සීතලක් උෂ්ණයක් ඇති වුණාද? බාහිර වශයෙන් සීතලක් හෝ උෂ්ණයක් හෝ දේශගුණේ වෙනස් වීමෙන් ඇති වුණාද? ඒවා වළක්වා ගන්නටත් මේ සිවුරු පරිභෝග කරනවා. පටිඝාතාය නැති පිණිස යම්සේ ශරීරයේ ආබාධයක් නොවේද එසේ දුරු කිරීම පිණිසයි. හේතෝසනිතා යම් ශරීර ආබාධයක් වෙනවා ඒක වළක්වා ගන්න මේ සිවුරු පරිභෝග කරනවා. ශරීරයේ සීතයෙන් පීඩිත වූ කල්හි සිත වික්ෂේප වේ. නුවණින් වීරිය කරන්නට අසමර්ථ වේ. එබැවින් සීත දුරු කරනු පිණිස සිවුරු පරිභෝග කටයුතුය. බුදුරජාණන් වහන්සේ විසින් අනුලත් ඒක මේවා විස්තරයක් ඉදිරියට තියෙනවා. උන්නත් අග්නි සංතාපය යන ගිනි තැවිල්ල, ගින්නෙන් තැබීම. ඒවනාහි වනදාහ ආදීෙහි ලැබෙන්නේ යයි දත යුතුය. ඒ කියන්නේ කැලෑ ගිනි නැවීම ආදීදී ශරීර සත්මි වෙනවා නිසා සිවුරෙන් ආවරණය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා සිවුරු පරිභෝග කරනවා. ආතප යන්නේ සූර්ය සංතාපය ගත් හේයින් මෙහි අග්නි සංතාප ගත යුතුය. ඉරාවුවෙන් ශරීරයේ වේදනාවක් රත්නයක් වෙනවනේ ඒ වළක්වා ගන්නත් සිවුරු පරිභෝග උපකාර වෙනවා. ඊළඟට සතුන්ගෙන් වෙන හානි දංශ, මකස, වාත, ආතප, සිරින්සප, සම්පස්සාන. දංශ කියන්නේ දහන මැසි, කන මැස්සෝයයි කියත්. ඒ කියන්නේ මේ උරාගෙන ඉන්න මැස්සෝ. මකස මඳුරුවන්. වාත කියන්නේ දූවිලි සහිතව දූවිලි නැති හුලං. වාත කිව්වේ ඒකයි. දූවිලි ඇත හෝ නැතුව හුලං හමනවා. ඒකටත් සිවුරු පරිභෝගී. ආතප සූර්ය සංතාපේ, සූර්ය රශ්මිය. සිරින්සප ඇදමින් යන දීර්ඝ ජාතික සර්පාදී. ඔවුන්ගේ ස්පර්ශ දක්න කිරීමයි. ඒවා වළක්වා ගන්නට සිවුරු පරිභෝග උපකාර වෙනවා කියන එකයි. ඒ විවිධ සර්පයන් ස්පර්ශයේම සිවුරු පරවාගෙන උන්නහු කෙරෙහි නොපෙළයි. එබැවින් එබඳු තන්නේ ඒ ස්පර්ශය වළක්වනු සඳහා වළඳයි. සර්පාදීන්ගෙන් වෙන හානිය, විපත්තිය, දෂ්ට කිරීම ආදීන් වළක්වා ගන්නට හේතු වෙනවා කියන පෙන්වුම් කරන්නේ. යාවදේව ඒ නැවත යෙදීම නියත ප්‍රයෝජන
සීමාව නියම කොට දක්වන සඳහා අවශ්‍යම කාරණේ හිරිකෝපීන පටිච්චාදනං නියත ප්‍රයෝජනේ නම් සීතාදී වැළැක්වීම සමහර විටකම වන්නේ හිරිකෝපීන නම් ඒ සම්බාධත්තාන යම් යම් ශරීරාංගයන් විවෘත කොට සිටුත්න විලි කිපේද ඒ ශරීරාංග හිරිකෝපීනයයි කියනු ලැබේ. හිරිකෝපීන මුවා කරනු පිණිස යනු අර්ථයි. හිරිකෝපීනං පටිච්චාදනත්තං මේ පාඨයෙන් පෙන්වන ලැජ්ජා ස්ථාන වසා ගැනීම කියන එක ප්‍රධානම ප්‍රයෝජනය කියලා කියන්නේ. එදම් පෙන්වුවේ චීවර පරිභෝගයේ සම්බන්ධයි. ඊළඟට පින්නත්නි පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි. ඒ පිණ්ඩපාතේ ප්‍රත්‍යවේක්ෂා කිරීම පිළිබඳ වාක්‍ය මේ කියන්නේ. දැන් අපි ඒක පිළිබඳව බලමු. සිංහල වාක්‍ය ටික සිංහලෙන් කියනකොට අපිට තේරුණා. ප්‍රත්‍යවේක්ෂා කරමින් දැන් 54 වෙනි පිටුවන බලා ගන්න. ප්‍රත්‍යවේක්ෂා කරමින් පිණ්ඩපාතේ වළඳිය යුතුය. බුදුරජාණන් අනුදැන වදාළා. නුවණින් සලකා මම පිණ්ඩපාතේ වළඳමි. අර කියාපු පාළියේ සිංහල අදහස කුමක් පිණිසයි සලකා දෙයත් කෙලි පිණිස නොවේය, සෙල්ලම් පිණිස නොවේය, මද පිණිස නොවේය, සරසුම් පිණිස නොවේය, අලංකාර පිණිස නොවේය. එසේනම් කුමක් පිණිස දෙයත් හුදෙක් මේ ශරීරයාගේ ඉත්තතිය පිණිසය, පැවැත්ම පිණිසය, බඩසා වැළැක්ම පිණිසය, බඩගින්න වැළැක්වීම පිණිසය, බඹසරට අනුග්‍රහ පිණිසය, මේ රක්නා වූ බ්‍රහ්මචර්යාව සීලයට අනුග්‍රහ පිණිසයි. මෙසේ මේ පිණ්ඩපාතයේ පටිසේවනයෙන් පරිභෝගයෙන් පැරණි බඩගිනි වේදනාවන් නැසමි. අධිකව වැළඳීමෙන් වන අභිනව වේදනාත් නූපදවෙමි. ඒකද ඒ ගන්න තියෙන ප්‍රමාණයට වැඩියෙන් වැළඳුවොත් ඒකත් වේදනාවට හේතු වෙනවා. එසේ මෙයින් මගේ ජීවිත යාත්‍රාවද නිර්වද්‍ය භාවයේද පහසු විහරණයද වන්නේ යනු එහි භාවයයි තේරුමයි. ඒකට පිණ්ඩපාතයේ අනුභවයේ තියෙන ප්‍රයෝජන ටිකයි මේ පෙන්වුම් කරන්නේ. විවරණය මෙසේ පටිසංකා යෝනිසෝ යනු යට විස්තර කරන්න යෙදුණා. පිණ්ඩපාතං යම් කිසි ආහාරයක් භික්ෂූන්ගේ පාත්‍රයේ භික්ෂාචර්යායෙන් පිණ්ඩපාතේ යෑමේදී පතිත හේන් යම් කිසි ආහාරයක් පිණ්ඩපාතේ කියන පාත්‍රයේ ලැබුණු දෙයක් පිණ්ඩපාත කියන්නේ. නොවත් පිණ්ඩයන්ගේ ඒ තන්නේ ලත් භික්ෂාවන්ගේ පාතේ සමෝහය හෝ පිණ්ඩපාතේ කියන මේ ඒ තන් වලින් ලැබුණ ආහාර. පිණ්ඩෝලේයේන පත්තේ පතිතත්තා පිණ්ඩපාතෝ පිණ්ඩානං වා පාතෝ පිණ්ඩපාතෝ. එක් ගෙවල් කොටස් පාත්‍රයේ වැටෙන බැවින් බෙදව බැවින් පිණ්ඩපාතේ කියලා කියනවා. පටිසේවාමි කියන්නේ වළඳමි. නේව දවාය ගම් දරුවාදී මේ ක්‍රීඩා පිණිස නොවේ. එල්ලම් ක්‍රීඩා පිණිසත් නෙවෙයි. නමදාය මල්ලවාදී මෙන් බලමඳ පුරිසමඳ පිණිසත් නෙවෙයි මේ ආහාර ගන්න. න මණ්ඩනාය එතවුරන් ඒ කියන්නේ අන්තපුරිතෙන් හා වෙසඟනන් මේ ආදීන් මෙන් අත අඟපසඟ පිනවන පිණිස නොවේය. ඒ ශරීර අවයවයන් වර්ධනය කරගන්න පාට කරගන්න නෙවෙයි. න විභූෂනාය නරුවාදීන් මෙන් විභූෂණයේ පිණිස ප්‍රසන්න චවි වර්ණයේ පිණිස නොවේ. කිවියොත් එක් ඇති මෙහි නේවදවා යනු මෝහෝපනිශ්‍රය ප්‍රහාණි පිණිසද මුලාව දුරු කිරීම පිණිස. නමදා යනු දේශෝපනිශ්‍රය මදය කියන්නේ දේශය අයින් කිරීම සඳහා පිණ්ඩපාතය ගන්න. න මණ්ඩනාය න විභූෂණ යනු
රාගෝපනිෂදේ ප්‍රහාණය පිණිස රාගයට හේතු නිසා ඒ පැත්ත රාගය දුරු කිරීම සඳහා ගන්නවා. ඒ විදිහට දේශනා කරते නේව දබාය නමදාය යනු ස්වකීය කාමරාගාදී සංයෝජනයන්ගේ උත්පත්ති වැළැක්වීම සඳහාද මේ ආහාර පාන අරගෙන මම බණ භාවනා වේදිනවා කාමරාගාදී දුරු කරනවා. ඒ සඳහායි මම මේ ආහාර ගන්නේ. නමදාය නමණ්ඩනාය යනු පරකීය කාමරාගාදී සංයෝජනයන්ගේ උත්පත්තිය වැළැක්වීම සඳහාද කාමරාගාදී වැළැක්වීමට බදාලා මේ නේව දවා යන අතරින් නොනුවණින් පිළිපැදීමෙන් ඇතිවන කාමසුකල්ලිකානු යෝගයාගේ ප්‍රහාණය බදාල බව දත යුතුයි. එතකොට මේ සිහියෙන් නුවණින් ආහාර ගැනීම කාමසුකල්ලිකානෝගය කියන අත්හැරිය යුතු අන්තයක් අතහරින්නයි සිහියෙන් නුවණින් ආහාර ගන්නේ කියන බව පෙන්වු කරනවා. tie පිනම තවත් විස්තර තියෙනවා. දැන් අද විලාවේ හැටියට අපි දැන් මෙතකින් මේ සාකච්ඡාව නවත්තමු. ඉදිරියට අපි අනිත් කොටස් සාකච්ඡාට භාජන කරගනිමු. හොඳයි අද අපි බොහෝ වෙලාවක් පැයක් පමණ කාලයක් විසුද්ධි මාර්ගයේ මේ සටහන් වුණ ආකාරයට භික්ෂූන් වහන්සේලා පිළිබඳයි තමන් වහන්සේලාගේ පැවැත්ම ආයුතු මෙහිමයි ඊළඟට ඔබලාට ලැබෙන චීවරාදී මේ විදිහට පරිභෝග කළ යුතුයි පින්ඩපාත මේ ආකාරයෙන් පරිපිළිය යුතුයි කියලා දේශනා කළේ අන්නා දිට්ඨි මාන කියන මේ ක්ලේශයන්ගෙන් ශ්‍රාවකී පිරිස මුදාගෙන නිවන් මඟට උන්වහන්සේලාට යොදා ගන්නයි නිවන් මඟ පෙන්වු කිරීම වශයෙන් තමයි දේශනා කළ තියෙන්නේ. අපි මේවා සාකච්ඡා කරන අර්ථ හොයාගෙන අපේ සීල සම්පත්තිය දියුණු කරගන්නටත් ඒ වගේ මේ ලැබෙනා වූ නුවණ ප්‍රඥා බොහොම හොඳයි. නිවැරදි දැක්මක් නිවැරදි පැවැත්මක් අපිට සාසනය ගෙනියන්න පුළුවන්. ඒ සඳහා මාද සාකච්ඡාවත් හේතු වේවා. සම්බන්ධ වූ සියලු දෙනාටම ධර්ම සාකච්ඡාවෙන් ලබාගත් කුසලයේ ප්‍රඥා පාරමිතා වේවා. සම්මා දිට්ඨිය පූර්වාංගම් වේවා. ඒ වගේම බලාපොරොත්තු ආකාරයට උද්දාදී උත්තමයන් වහන්සේලා බෝධි කොට වදාළ ශාන්ති ලක්ෂණ නිවන් දකින්නටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඥාතීන් දෙවියන්ට පින් පමුණුවමු. එත්තාවතාචං අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචං අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචං අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සියලු දෙනාටම රත්නත්‍රේ පිහිට ලැබේවා ප්‍රාර්ථනා කරමි.